බිට්කොයින් සම්බන්ධයෙන් පොඩි අප්ඩේට් එකක් දෙන්න අදහස් කළා හදිසි අප්ඩේට් එකක්. ඒකට හේතුව තමයි බිට්කොයින් වල සෑහෙන කරෙක්ෂන් එකක් ආවා. ඉතින් සමහර කට්ටිය කල්පනා කරනවා ඇති මෙතනින් එහාට මොකක් වෙයිද කියලා. ඒක නිසා තමයි අප්ඩේට් එකක් දෙන්න අදහස් කළේ. එතකොට මම දී පෝස්ට් කරපු වීඩියෝ එක බලපු කට්ටියන්ට නම් මේ කරෙක්ෂන් එක එච්චර පුදුම සහගත දෙයක් නොවෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මම එතනදී බිට්කොයින් වල තිබ්බ බේරිෂ් ලක්ෂණ ගොඩක් පැහැදිලි කළා. එතකොට ඇත්තටම අපි මෙහෙම කරෙක්ෂන් එකක් එයි කියලා අපේක්ෂාවෙන් හිටියේ මේ දවස් ටිකේම, විශේෂයෙන්ම අර ෆන්ඩින් රේට් වල තිබ්බ ගැටලුව වගේ කරුණු කිහිපයක්ම නිසා. එතකොට මොකද මාකට් එකේ ලොකු පිරිසක් ගොඩක් ග්‍රීඩ් වෙලා ලෝන් පොසිෂන් ඕපන් කරලා තිබ්බේ. මම අර fear and greed index එකත් පෙන්නුවා. ඊට පස්සේ ෆන්ඩින් රේට් වලට වෙලා තියෙන එකත් පෙන්නුවා. ඉතින් මේ සේරම කාරණාත් එක්ක ඔය සේරම රීසෙට් වෙන්න අවශ්‍යතාවයක් මාකට් එකේ තිබ්බා. ඉතින් ඊට පස්සේ මම කිව්වා අර දැන් TD වීක්ලි chart එකේ අද උදේ වීඩියෝ එකේදී කිව්වා TD වීක්ලි chart එකේ 8 තමා ට්‍රේඩ් වෙවි තිබ්බේ. එතකොට 8 කියන්නේත් කියන්නේ සෙල් සෙටප් එකක් කම්ප්ලීට් වෙන්න පුළුවන් අවස්ථාවක්. ඊට පස්සේ අපි 1 hour chart එකේ දැක්කා bearish divergence එකක් තියෙනවා. ඊට පස්සේ 1 hour chart එකෙත් TD 8-9 ගිහිල්ලා තිබ්බේ සෙල් සෙටප් එකක් කම්ප්ලීට් වෙලා තිබ්බා. ඉතින් ওই කාරණාත් එක්ක ඊට පස්සේ යට තිබ්බා ටච් වෙච්ච නැති පිවට් පොයින්ට් එකක්. ඉතින් ওই කාරණා සේරමත් එක්ක තමයි අපි අපේක්ෂාවක් තිබ්බේ අද ගොඩක් වෙලාවට බිට්කොයින් වල කරෙක්ෂන් එකක් එන්න ඉඩ කඩක් තියෙයි කියලා. ඉතින් කොහොම නමුත් කරෙක්ෂන් එකට කලින් මම chart එකක් ෂෙයා කළා අපේ Telegram group එකේ මෙන්න මේ හරියේදී. ඒ කියන්නේ head and shoulder pattern එකක් තිබ්බා. ඉතින් ඒකේ neckline එක break වෙනකන් ඒක valid නැහැ කියලා මම ෂෙයා කරේ. මොකද head and shoulder pattern එකක් අපිට trade කරන්න නම් ඒකේ head neckline එක අපි break වෙනකන් ඉන්න ඕනේ. ඉතින් ඊට පස්සේ එතකොට neckline එක break වුණාට පස්සේ ඇත්තරම අර touch වෙච්ච නැති pivot point එක තිබ්බේ මේ හරියෙන්. ඉතින් ඒක සම්බන්ධයෙන් මම කිව්වා ඔය දැන් කලින් දවසේ තිබ්බ pivot point එක වගේ නෙමෙයි දැන් අද ඒ කියන්නේ අද තිබ්බ ඔය touch වෙච්ච නැති එක එච්චර strong එකක් නෙමෙයි කියලා. ඉතින් ඒක නිසා ඔක හෝල් කරන්න නැති වෙන්න ඉඩ තියෙනවා කියලා මම කිව්වා. ඉතින් ඒ වගේම ඒ ලෙවල් එකට ඇවිල්ලා එතනින් චුට්ටක් අප් වෙලා ඊට පස්සේ උඩදී රිජෙක්ට් වුණා. ඊට පස්සේ කෙලින්ම දෙවෙනි පාර මේක බ්‍රේක් වෙලා යටට වැටුණා. ඉතින් ඔය අප්ඩේට් සේරම මම Telegram group එකේ ඇත්තටම ෂෙයා කළා. එතකොට ඊට පස්සේ දැන් අපිට පේනවා දැනට මොකක් වෙයිද කියලා අපි කල්පනා කරලා බැලුවොත් දැනටත් මේ අර මම ඇඳලා තිබ්බ සපෝට් බොක්ස් එකකින් තමයි දැනට මෙහෙම සපෝට් එකක් හම්බෙලා තියෙන්නේ. එතකොට අපි පැය 4 chart එක දාගෙන බැලුවොත් එහෙම පැය 4 chart එකේ අපි විශේෂ අවධානයකින් ඉන්න ඕනේ එක කාරණයක් තියෙනවා. ඒ තමයි දැන් ඔයාලා chart එකක් අරගෙන පැය 4 chart එක අරගෙන මෙතන තියෙන මේ ස්විං ලෝ එකයි ඊට පස්සේ මෙතන තියෙන ලෝ එකයි දෙක යා කරලා ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්තාම අපිට පේනවා දැන් බිට්කොයින් තාම කියන්නේ පැය 4 chart එකෙන් ওই ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙලා නැහැ. කියන්නේ යටට විකුණාට යට ක්ලෝස් වෙලා නැහැ. එතකොට දැනට ට්‍රෙන්ඩ් ලයින් එකකින් යට ට්‍රේඩ් වෙන්න පටන් අරගෙන තියෙනවා. නමුත් තවම කැන්ඩල් එකක් ක්ලෝස් වෙලා නැති හින්දා මේක සම්පූර්ණයෙන්ම පැය 4 chart එකකින් බ්‍රේක් වුණා කියලා අපිට සලකන්න අමාරුයි. එතකොට අපිට මේක තව පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වගේ. දැනට හරියටම ට්‍රෙන්ඩ් ලයින් එක උඩ වගේ තමයි මේක ක්ලෝස් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට නමුත් දැන් මේක ලොකු කියන්නේ ලොකු මොමෙන්ටම් කැන්ඩල් එකක්. ඊට පස්සේ මේකේ අපි වොලියුම් අරගෙන බැලුවොත් එහෙම ඒතර අපිට පේනවා සෑහෙන ලොකු වොලියුම් එකකුත් ට්‍රේඩ් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තව ඉඩ කඩක් තියෙනවා ඇත්තටම යටට මේ ඩම්ප් එක කන්ටිනියු වෙන්න. ඉතින් ආයෙසරයක් උඩට ගිහිල්ලා මේ ට්‍රෙන්ඩ් ලයින් එකෙන් උඩ ක්ලෝස් වෙලා උතනින් බවුන්ස් වුණොත් ගැටලුවක් නැහැ. නමුත් මේ යන විදිහට ඉඩ කඩක් තියෙනවා තව ටිකක් කරෙක්ට් වෙන්න. එතකොට දැන් අපිට එතකොට ගොඩක්ම මොනිටර් කරගෙන ඉන්න අවශ්‍ය ලෙවල් එකක් තියෙනවා. දැනට මේ සපෝට් එක එච්චර වැදගත් නැහැ ඇත්තටම. මොකද ඕක එකපාරක් ටෙස්ට් කරපු නිසා. ඉතින් අපිට මේක ලොස් වුණොත් එහෙම මෙතන ලෝ එකට යටින් ට්‍රේඩ් වෙන්න පටන් ගත්තොත් අපිට ගොඩක් ඉම්පෝටන්ට් සෝන් එකකට තියෙන්නේ. ඒ කියන්නේ ඉම්පෝටන්ට් ලෙවල් එකකට තියෙන්නේ වීක්ලි පිවට් එක මෙන්න මෙතන තියෙනවා.
ඒ කියන්නේ මේක ඇවිල්ලා වර්ජින් පිවට් එකක්. මේක ටච් උනේ නැහැ. ඉතින් අපි කලින්ම වීඩියෝ කිහිපයකදීම කිව්වා ඔහොම වර්ජින් පිවට් එකක් තියෙනවා. ඔක ටච් කරන්න ඉන්න ඉඩකඩක් තියෙනවා කියලා. අපිට අර කාලය මොකක් වුණත් ගොඩක් වෙලාවට වර්ජින් පිවට් එකක් තියෙනකොට ඔකට ප්‍රයිස් ඇක්ෂන් එකේ එන්නේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ලෙවල් එක ලොස් වුණොත් එහෙම අපිට අපේක්ෂා කරන්න පුළුවන් මෙතනින් අපිට ස්ට්‍රෝං බවුන්ස් එකක් සමහර ලාවට හම්බෙයි කියලා. එතකොට ස්කාල්පින් කරන කෙනෙකුට වගේ මේ ලෙවල් එකෙන් ඉඩකඩක් තියෙනවා. ඒ කියන්නේ ටයිට්ම ස්ටොප් ලොස් එකක් දාගෙන තමයි කරන්න ඕනේ. මොකද දැන් මේ කැන්ඩල් එකේ තියෙන මොමන්ටම් එකත් එක ගත්තාම මේක ලොස් වෙන්න උනත් ඉඩකඩක් තියෙනවා. ඒක නිසා කිට්ටුවෙන්ම ස්ටොප් ලොස් එකක් දාගෙන තමයි ස්කාල්පින් ලෝන් එකට එන්ටර් වෙනවා නම් එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙන්නේ. එතකොට ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් අපි මේකේ ඩේලි chart එක දාගෙන බැලුවොත් එතකොට අපිට දැන් මේකේ ගොඩක් ඒවා මම ඇඳගෙන තියෙන හින්දා සමහරවිට පැහැදිලි වෙන එකක් නැති වෙයිද දන්නේ. මම දැනට ඒ ටික සේරම ඕෆ් කරගන්නම්. එතකොට අපිට පේනවා දැන් මෙතන සෝන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ අපි අලුතින්ම chart එකක් ගමු. එතකොට ටිකක් පැහැදිලි වෙයි. අපි ගත්තොත් එහෙම දැන් ඩේලි chart එකේ අපිට දැන් ඩේලි chart එකේ මෙතන තිබ්බා රෙසිස්ටන්ස් එකක්. රෙසිස්ටන්ස් zone එකක් තිබ්බා අර golden pocket එකත් එක්ක එහෙම. එතකොට දැන් ඔය රෙසිස්ටන්ස් එක බ්‍රේක් වුණා. ඊට ඒ කියන්නේ මේ හරිය කොන්සොලිඩේට් වෙලා මෙහෙම රේන්ජ් එක වගේ ගිහිලා ඊට පස්සේ ඔක බ්‍රේක් වුණා. දැන් සාමාන්‍යයෙන් ඔහොම බ්‍රේක් අවුට් එකක් ආපුවාම ඕකේ ස්වභාවය තමයි ඔය ඒ කියන්නේ බ්‍රේක් අවුට් වෙච්ච රෙසිස්ටන්ස් එක රීටෙස්ට් කරනවා. ඒ රීටෙස්ට් කරාම තමයි ඒක ඇත්තටම සපෝට් එකක් හැටියට වැඩ කරොත් එතෙන් එහාට අප් වෙන්න අවස්ථාවක් තියෙනවා. මොකද අපි ඒකට කියනවා සපෝට් රෙසිස්ටන්ස් ෆ්ලිප් වෙනවා කියලා. SR ෆ්ලිප් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට දැනට බිට්කොයින් මෙතන හයි එක රීටෙස්ට් කරලා තියෙනවා. අපිට පේනවා හයි එක රීටෙස්ට් කරලා තියෙනවා. දැන් අපිට තවත් හොඳයි ඇත්තටම ලෝස් රීටෙස්ට් කරොත් එහෙම යටට පොඩ්ඩක් ඇවිල්ලා. එතකොට වර්ජින් පිවට් එකත් මෙතන තියෙන රීටෙස්ට් වෙනවා. ඉතින් එහෙම රීටෙස්ට් කරපුවාම මේක සපෝට් එකක් හැටියට හරියට වැඩ කරොත් එහෙම. ඒ කියන්නේ පැය 4 chart එකකින් වගේ හොඳ බවුන්ස් එකක් හම්බුනොත් අපි හිතමු බුලිෂ් එන්ගල්ෆින් කැන්ඩල් එකක් වගේ එක කියලා. ඇත්තටම කියනවා නම් දැන් ඩේලි කැන්ඩල් එකකින්ම හොඳ සපෝට් එකක් හම්බුනොත් හොඳයි. නමුත් අපිට පූවාවේ කිනුත් යම් අදහසක් ගන්න පුළුවන්. එතකොට උතනින් හොඳට සපෝට් එකක් හම්බුනොත් එතකොට අපිට අපේක්ෂා කරන්න පුළුවන් තව දිගට අපේ කියන්නේ සතියක්වත් තව අප් වෙන්න ඉඩකඩක් තියෙනවා දවස් කිහිපයක්වත්. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් තමයි දැන් අපි ඩේලි chart එක ගත්තාම ඩේලි chart එකේ තවම තියෙන්නේ අපිට පේනවා 6 highs තියෙන්නේ. ඊට පස්සේ තාම තියෙන්නේ 6 lows. ඒතර ඒක නිසා මාකට් ස්ට්‍රක්චර් එක තාම බ්‍රේක් වෙලා නැහැ. ඉතින් අපි 4 hour chart එක ගත්තොත් එහෙම අපිට දැන් 4 hour එකෙත් මෙතන තිබ්බ ස්විං ලෝ එක නම් බ්‍රේක් වෙලා තියෙනවා. ඉතින් නමුත් ඩේලි chart එකේ මාකට් ස්ට්‍රක්චර් එක බ්‍රේක් වෙලා නැහැ. එතකොට දැන් 4 hour එකේ බ්‍රේක් වුණාට අපිට අර අපි මාක් කරගත්ත මේ ලෙවල් එක හෝල්ඩ් කරොත් එහෙම පිවට් පොයින්ට් එකක් ටච් කරලා එතකොට අපිට මේ අර අප් වෙච්ච එක දිගට අප් වෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට ඇත්තටම බලාගෙන ඉන්න වැදගත්ම සෝන් එක තමයි මෙතන තියෙන 49500 ඉඳන් 50000ට වගේ තියෙන ওই සෝන් එක. එතකොට ඕක ඩේලි කැන්ඩල් එකකින් වගේ ලොස් වුණොත් එහෙම එතකොට නම් ටිකක් තත්ත්වය භයානක වෙනවා. එතකොට දැන් අපිට ඒත් මෙතන තියෙනවා ඇත්තටම ස්විං ලෝ එකක්. ඉතින් ඕක එකපාරක් ටච් කරලා කියන්නේ දැන් දෙපාරක් විතර කිහිප වතාවක්ම ටෙස්ට් කරලා තියෙන හින්දා ඩේලි කැන්ඩල් වලින් ඕක ලොස් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඕක ලොස් වුණොත් ඊට පස්සේ අර 42000 44000 වගේ ලෙවල් වලට බිට්කොයින් බහින්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි අර මුලදීම කිව්වා සැප්තැම්බර් මාසයේ සම්බන්ධයෙන් ටිකක් පරිස්සමින් ට්‍රේඩ් කරන්න ඕනේ මාසයක් කියලා. ඒක නිසා අපිට දැන් කලබල වෙන්න අවශ්‍ය නැහැ මේ සෝන් එක හෝල් කරගෙන ඉන්නකම්. ඊට පස්සේ මේ හරියට ඩම්ප් වුණාට පස්සේ අර ෆන්ඩින් රේට් වගේ දේවල් නියුට්‍රල් වුණොත් එහෙම එතකොට ෆන්ඩින් රේට් නියුට්‍රල් වුණොත් එහෙම ගොඩක් වෙලාවට ඔය ලික්විඩේට් වෙච්ච කටි ලික්විඩේට් වුණා. ඊට පස්සේ මාකට් එකට අප් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි හැම පැත්තක් ගැන මේකට කල්පනා කරලා බලන්න ඕනේ.
දැන් මම දැක්කා ඒ කියන්නේ මේ ෆඩ් පතුරවනව නෙමෙයි. ඒ කියන්නේ දැන් මම දැක්කා කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා නෙගටිව් පැත්තටම දේවල් කියනවාද කියලා. දැන් ඇත්තටම නෙගටිව් පැත්තට නෙමෙයි, ඇත්තටම මාකට් එකේ තියෙන ස්වභාවය, ප්‍රයිස් ඇක්ෂන් එකේ නෙගටිව් ස්වභාවයක් තිබ්බොත් අපිට ඒක කියන්න වෙනවා. ඒකට හේතුව තමයි එතකොට ගොඩක් අයට පරිස්සම් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අද උදේ මම වීඩියෝ එකෙන් මෙහෙම ස්වභාවයක් තියෙනවා කියලා කියපු නිසා, කියන්නේ රීට්‍රේස්මන්ට් එකක් එන්න ඉඩ කඩක් තියෙනවා කියපු නිසා සමහරවිට එක්කෙනෙක් දෙන්නෙක් හරි පරිස්සම් වෙන්න ඇති. මොකද සමහර කට්ටිය ගොඩක් වෙලාවට කරගන්නේ ඔහොම අවස්ථාවල ගොඩක් ලික්විඩේට් කරගන්නවා. ඒ කියන්නේ ස්ටොප් ලොස් වගේ ඒවා පාවිච්චි කරන්නෙත් නැහැනේ සමහර කට්ටිය. ඉතින් ඒක නිසා ඒක හින්දා අපිට අර ඇත්තටම වෙන්න පුළුවන් හැම පැත්තක්ම මාකට් එකේ අපි කතා කරන එක තමයි හොඳම දේ. ඒ කියන්නේ හැම පැත්තක්ම සලකන එක. එතකොට ඒක නිසා දැන් මේ දවස්වල YouTube එකේ එහෙම ලොකු කතාවක් යනවා. ඇත්තටම ඔය ඒ කියන්නේ බිට්කොයින් 9000ට වැටේ කියලා හිතන කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ තව සමහර කට්ටිය අපේක්ෂා කරනවා ඒ කියන්නේ 20000න් 15ට වැටේ කියලා. 20000 ලෙවල් එකටවත් අපහු එයි කියලා. ඉතින් ඇත්තටම ගත්තාම එහෙම කල්පනා කරන එක ටෙක්නිකලි වැරදක් නැහැ. කියන්නේ ඒකට හේතු තියෙනවා. එහෙම සලකන එකට හේතු තියෙනවා. දැන් මම කලින් වීඩියෝ එකකින් කිව්වා ටික දවසකට කලින් මට කියන්නේ ගැටලු වගේක් තියෙනවා කියලා බිට්කොයින් ඔය 20000 වගේ ලෙවල් වලදී. ඒ කියන්නේ මම බිට්කොයින් හිස්ටරි එක අරගෙන ප්‍රයිස් ඇක්ෂන් එක බලාගෙන එනකොට ඔය ලෙවල් වල ප්‍රයිස් ඇක්ෂන් එකේ තිබ්බ ස්වභාවයත් එක්ක ඒ වගේ අර අසමානතා වගේක් තියෙනවා කියලා ඒවා බැලන්ස් කරන්නේ. يعني ඒ අසමානතා නැති කරන්නේ නැතුව බිට්කොයින් අප් වෙච්ච එක ගැන මට ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් එහෙම ස්වභාවයන් ප්‍රයිස් ඇක්ෂන් එක විතරක් අරගෙන බැලුවත් තියෙනවා. එතකොට ඇත්තටම දැන් 20000 මට්ටම විතරක් නෙමෙයි. දැන් උදාහරණයක් ඇටියට මෙන්න මේ බිට්කොයින් අප් වෙලා තියෙන විදිහ ගත්තාම උතනත් පොඩි ගැටලුවක් මට පේනවා. ඉතින් ඒක නිසා කන්සර්න් එකක් තියෙනවා ඇත්තටම. ඒකේ සාධාරණ භාවයක් තියෙනවා. එතකොට ඊට පස්සේ ගොඩක් කට්ටිය කතා වෙන දෙයක් තමයි ඇත්තටම අපි ඉන්ඩෙක්ස් chart එක දාගත්තොත් දැන් අර 2017 බෙයා මාකට් එක ඒ කියන්නේ මෙතනින් පස්සේ කියන්නේ නැති වෙච්ච බෙයා මාකට් එකේදී අපිට මෙතන පේනවනේ දැන් බිට්කොයින් එක සැරයක් ඩම්ප් වෙලා ඊට පස්සේ සෑහෙන හොඳට අප් වුණානේ. එතකොට දැන් කට්ටිය ඇත්තටම කල්පනා කරන්න ඇති හරි කරෙක්ෂන් එක ඉවරයි. ඊට පස්සේ මේ ඕල් ටයිම් හයි හිට් කරලා උඩට යන්න ඉඩ කඩක් තියෙනවා කියලා. නමුත් අපි මෙතන ඉඳන් මෙතෙන්ට ෆිබොනාචි රිට්‍රේස්මන්ට් ටූල් එක ඇඳලා බැලුවොත් එහෙම එතකොට මේ රිජෙක්ට් වෙලා තියෙන්නේ ඒ කියන්නේ ගෝල්ඩන් පොකට් එක. ඒ කියන්නේ ගෝල්ඩන් රේෂියෝ එක 0.61 ලෙවල් එකයි. ඊට පස්සේ 78.6 ලෙවල් එකයි. ඔය දෙක හරියටම අතරදී තමයි ඒ කියන්නේ කරෙක්ෂන් එක ඇවිල්ලා තියෙන්නේ, රිජෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට 78.6යි ඊට පස්සේ 61.8 ලෙවල් දෙක එක්කහු කරලා, ඒ කියන්නේ 0.786 සහ 0.618 ඔය දෙක එක්කහු කරලා දෙකට බෙදපුවාම එන රේෂියෝ එකෙන් තමයි හරියටම බිට්කොයින් රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඒක සමහර කට්ටිය ෆිබොනාචි ලෙවල් එකක් හැටියට සලකනවා. නමුත් ඒක අර ප්‍රධාන ලෙවල් එකක් හැටියට සලකන්නේ නැහැ. මොකද අර ඒක ලෙවල් දෙකක් එක්කහු කරලා දෙකට බෙදලා ගන්න එකක් නිසා. එතකොට එතනින් රිජෙක්ට් වෙලා තමයි බිට්කොයින් යටට ඩම්ප් උනේ. දැන් තියෙන සිටුේෂන් එක ගත්තාම දැනටත් ඇත්තටම හරියටම වගේ ඒ කිට්ටුවට ඇවිල්ලා තියෙනවා. තව චුට්ටක් උඩට යන්න ඕනේ 54000 ගානට වගේ. එතකොට එනවා ඔය ගෝල්ඩන් රේෂියෝ එකයි 78.6 ලෙවල් එකයි එක්කහු කරලා දෙකට බෙදුවාම එන අගේ කිට්ටුවට එනවා. ඉතින් ඒක එකක්. ඉතින් ඔය ලෙවල් එකෙන් රිජෙක්ට් වුණොත් එහෙම යටට වැටේ කියලා කල්පනා කරන කට්ටියක් ඉන්නවා. ඒක සාධාරණ භාවයක් තියෙනවා. එතකොට ඊට පස්සේ අපිට විශේෂයෙන් අවධානය යොමු කරගෙන ඉන්න තියෙන දෙයක් තමයි මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක. ඒතර ඕක මම ඇඳලා තියෙන්නේ මෙතන මේ තිබ්බ හයි එකයි. ඊට පස්සේ මෙතන තියෙන මේ ලෝ එකයි, ස්විං ලෝ එකයි ඩේලි chart එකේ යා කරපුවාම අපිට පේනවා මෙතනත් ටච් වෙන අවස්ථා කිහිපයකදී. ඒතර ඕක හොඳ ට්‍රෙන්ඩ් ලයින් එකක් හැටියට ගන්න පුළුවන්. ඒතර ඕක කිට්ටුවෙන් තමයි මේ රිජෙක්ෂන් එක එන්නේ. ඒතර ඕක ගොඩක් ස්ට්‍රෝං රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන්න ඉඩකඩක් තියෙනවා කියලා අපිට පේනවා. ඒ කියන්නේ ඒ වගේම වැඩ කරලා තියෙනවා. එතකොට අපි හිතමු දැන් යටට ඇවිල්ලා අපි හිතමු මේ අපි අර කතා කරපු 50000 වගේ ලෙවල් එක හෝල්ඩ් කරලා අප් වුණා කියලා. එහෙම අප් වුණත් මේ සෝන් එකෙන් අපිට
තද රෙසිස්ටන්ස් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් එහෙම දැන් ඔය සෝන් එකටම එනවා හරියටම මෙතන තියෙන දැනට ට්‍රෙන්ඩ් ලයින් එකේම තමයි හරියටම රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඒතර ඔය මට්ටමට එනවා ඇත්තරම පිවට් පොයින්ට් එකක්. ඒ කියන්නේ මන්ත්ලි රෙසිස්ටන්ස් ලෙවල් එකක්. ඒතර ඕක ගැන මම කලින් කිව්වා. ඉතින් ඔය ලෙවල් එකෙන් තමයි හරියටම රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව අපි ගත්තාම අපි තව chart එකක්. එතකොට ඊට අමතරව ගත්තාම අපිට තව දෙයක් පේනවා. ඒ තමයි අපිට ඩේලි chart එකේ මෙතන ඉඳන් අපි අර කලින් ඇඳගත්ත විදිහට ඔහොම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්තොත් එහෙම මේක අපි ගොඩක් පාවිච්චි කරපු එකක් නේ. ඔහොම ඇඳගත්තොත් අපිට පේනවා තවම ඕකෙන් උඩට බ්‍රේක් වෙලා නැහැ. හරියට මෙතනින් රිජෙක්ට් වෙන්නේ. එතකොට මේ සෝන් එක කොච්චර කියන්නේ ගෝල්ඩන් පොකට් එකටත් වැඩිය තද රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන ස්වභාවයක් තියෙනවා. එකක් මෙතනින් එනවා ට්‍රෙන්ඩ් ලයින් එක. ඊට පස්සේ මන්ත්ලි පිවට් රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක එනවා. ඉතින් ওই සේරමත් එක්ක මේක ස්ට්‍රෝංම රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක හින්දා යටට ඇවිල්ලා යට ලික්විඩිටි අරගෙන අප් වුණොත් සමහරවිට ඔක බ්‍රේක් කරගන්න පුළුවන් වෙයි. එහෙම එතකොට එහෙම බ්‍රේක් කරලා උඩ ඩේලි කැන්ඩල් එකක් වගේ ක්ලෝස් වුණොත් අපිට උඩට යයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. ඊට පස්සේ අර 57100න් විතර තියෙන 78.6 ෆිබොනාචි ලෙවල් එක. එතකොට ඕක හරියට බ්‍රේක් වුණොත් එහෙම අපිට අර බේරිෂ් පැත්ත ගැන සම්පූර්ණයෙන්ම වගේ අමතක කරන්න පුළුවන්. ඉතින් ඒක අපිට 100%ක් අමතක කරන්න නම් මෙතන කියන්නේ හයි එකම ටේක් අවුට් කරන්න ඕනේ. ඒකම බ්‍රේක් කරලා ගියොත් අපිට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. දැනට අපිට තියෙන මේ ට්‍රෙන්ඩ් ලයින් එකයි අර 78.6 ලෙවල් එකයි. ඊට අමතරව අර ওই දෙක මැදට එන සෝන් එක. ඒ කියන්නේ 54000 ගානින් එන සෝන් එකත් අපිට ටිකක් ඉම්පෝටන්ට් සෝන් එකක් එනවා. එතකොට ඊට අමතරව ඊට පස්සේ තව විශේෂ දෙයක් තමයි දැන් අපිට මම මේ සියරම පෙන්වන්නේ අපිට ඔය ට්‍රේඩ් කරනකොට මාකට් එකේ ලොකු එජ් එකක් තියෙනවා නම් ඒ කියන්නේ හැම පැත්තකින්ම අපිට ගොඩක් කරුණු තියෙනවා නම් කොහේ හරි එක දිශාවකට ඒ කියන්නේ අපි බිට්කොයින් වල ඩිරෙක්ෂන් එක කන්ෆර්ම් කරගන්න අපිට මේ සියරම ගොඩක් ප්‍රයෝජනවත් වෙන නිසා ඊට පස්සේ තව ඔය කර්ව්ස් පාවිච්චි කරලා chart analyze කරන ක්‍රමයක් තියෙනවා. දැන් අපිත් ඔය rounded bottom වගේ දේවල් අඳුර ගන්න පාවිච්චි කරනවානේ මේක කර්ව් ටූල් එක. එතකොට ඕකේ අපිට මෙහෙම කර්ව් එකක් ඇන්දොත් එහෙම දැන් මේකට අපිට 4 hour chart එකක් දාගත්ත හැකි. නමුත් ඩේලි එක හොඳයි වගේ ඊට වැඩි. එතකොට ඕක දැනට මම හරියටම අඳින්න යන්නේ නැහැ. නමුත් මේ පොයින්ට් එකයි මෙන්න මේ පොයින්ට් එකයි යා කරලා ඔහොම අපිට ඊට පස්සේ මෙතන අපිට ටච් පොයින්ට් ගොඩක් එනවා ඔහොම ගානට. එතකොට ඔහොම කර්ව් එකක් ඇඳගත්තොත් දැන් ඕක බ්‍රේක් වුණොත් එහෙම යටට මෙතනින් අපිට ඇඳගෙන බලන්න පුළුවන් ඕක බ්‍රේක් වෙනවද කියලා විශේෂයෙන් ඩේලි කැන්ඩල් එකකින් වගේ. එතකොට අපිට අර කියන්නේ 42000 වගේ ලෙවල් ටෙස්ට් කරන්න යයි කියන පොසිබිලිටි එක ටිකක් වැඩි වෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. දැන් මේ හරියට එනකොට ඕක බ්‍රේක් වෙන්නේ නැතුව මෙහෙම බවුන්ස් වුණොත් අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඕකත් පුළුවන් නම් ඇඳගෙන ඔය ගැනත් පොඩ්ඩක් මොනිටර් කරගෙන ඉන්න. ඊට පස්සේ එතකොට ඊට පස්සේ අපි විනාඩි 15 වගේ ටයිම් ෆ්‍රේම් එක පාවිච්චි කරපුවම අපිට පේනවා මෙතන බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් ඇදිලා තියෙනවා. එතකොට බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් ඇදිලා තියෙනවා. ඊට පස්සේ මෙතන නිකන් ඩබල් බොටම් වගේ පැටර්න් එකක් හැදෙන්න ඉඩකඩකුත් තියෙනවා. ඒතර ඕක හරියට කන්ෆර්ම් වෙන්න නම් මේ නෙක් ලයින් එක බ්‍රේක් වෙන්න ඕනේ. ඉතින් දැනට සපෝට් එකක් හම්බෙලා තියෙන නිසා අපි අර මාක් කරගත්ත ලෙවල් දෙකක් මේ තියෙන්නේ මම කලින්. එතකොට ওই ලෙවල් දෙකෙන් හරියටම සපෝට් එකක් හම්බෙලා තියෙන නිසා ඊට පස්සේ බුලිෂ් ඩයිවර්ජන්ස් එකකුත් තියෙන නිසා අඩුම තරමින් රිලීෆ් රැලි එකක් හරි උඩට යන්න පුළුවන්. ඉතින් මෙහෙම අවස්ථාවල ඔය මම මාක් කරලා දාන සෝන් පාවිච්චි කරලා ගොඩක් වෙලාවට පුළුවන්කමක් තියෙනවා මේ ස්කාල්පින් ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. ඒ කියන්නේ ටක් ගාලා ට්‍රේඩ් එකකට එන්ටර් වෙලා 10ක් 20ක් ප්‍රොෆිට් අරගෙන ඊට පස්සේ එන්ට්‍රි එකට ස්ටොප් ලොස් එක දාගෙන ඉන්න පුළුවන්. එතකොට අපි විශේෂයෙන් දැන් බලාගෙන ඉන්න අවශ්‍යයි ඕම අප්පුනොත් එහෙම මෙතනින් අපිට බලාගෙන ඉන්න විශේෂයෙන් අවශ්‍යයි මෙන්න මේ ලෙවල් එක. ඒ කියන්නේ 51699. ඒ කියන්නේ 51700 කියලා ගමුකෝ. ඒතකොට 51600ට වගේ ගිහිල්ලා රිජෙක්ට් වෙයිද කියලා අපි පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ.
එතකොට අපිට ඒකට ෆිබොනාචි රීට්‍රේස්මන්ට් ටූල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔහොම යටට ඇඳගෙන මේ ෆිබොනාචි ලෙවල් වලින් රිජෙක්ට් වෙනවාද කියලා අපිට පේනවා. මම මේ කියපු ලෙවල් එක කිට්ටුවට එනවා 0.5 එක. එතකොට 51600 700 වගේ ලෙවල් වලින් රිජෙක්ට් වෙනවාද කියලා අපිට බලන්න පුළුවන්. එතකොට රිජෙක්ට් වෙලා ඇවිල්ලා ආයසරයක් යට ක්ලෝස් වුණොත් තමයි අපිට මෙතන පිවට් ලෙවල් එක ටච් කරලා මාකට් එක ඩම්ප් වෙයි කියලා හිතන්න පුළුවන්. නමුත් ඒවා බ්‍රේක් කරොත් අපිට උඩට යන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක හින්දා ගොඩාක් පැනික් වෙන්න එපා. ඒ කියන්නේ ගොඩක් කලබල වෙන්න එපා. දැනට මාකට් එකේ තියෙන සිටුේෂන් එකත් එක්ක. ඉතින් කලබල වෙන්න අවශ්‍ය මම මේ කියපු මෙතන තියෙන ප්‍රධානම සෝන් එක. ඒ කියන්නේ 49500 සහ 50000 අතර තියෙන සෝන් එක ඩේලි කැන්ඩල් එකකින් වගේ බ්‍රේක් කරොත් තමයි අපිට ටිකක් බේරිෂ් පැත්තට තව හිතන්න වෙන්නේ. එහෙම නැතුව මේක හරියට හෝල් කරලා මෙතනින් බවුන්ස් වුණොත් එහෙම මේ සිද්ධ වෙච්ච කරෙක්ෂන් එක ගොඩක් හොඳයි. එතකොට ඒ කියන්නේ මේ ලෙවල් එක එතකොට රීටෙස්ට් කරා වෙනවා. ඒක SR ෆ්ලිප් එකක් වෙනවා. SR ෆ්ලිප් එකක් වුණාම මාකට් එක හොඳට අප් වෙන්න ඉඩ කඩක් තියෙනවා. එතකොට එහෙම ඉන්ටරප්ට් වුණොත් ඒ කියන්නේ මොකද්ද? එහෙම කරෙක්ට් වුණොත් සිද්ධ වෙන තව වාසියක් තමයි දැන් අපි දැක්කා TD සීක්වෙන්ෂල් වල තව දවස් 3ක් වගේ තමා තිබ්බේ සෙල් සෙටප් එකක් හැදෙන්න ඩේලි chart එකේ. එතකොට අපි හිතමු තව දවස් කිහිපයක් මෙතන ඒ කියන්නේ මේ හරිය කොන්සොලිඩේට් වුණා කියලා. ඒ කියන්නේ මේ ලෙවල් එක බ්‍රේක් කරන්නේ නැතුව. එතකොට කොන්සොලිඩේට් වුණොත් එහෙම ඒ කියන්නේ අපි ගත්තොත් 1 2 3යි. ඒ කියන්නේ අඩුම තරමින් මෙන්න මේ ලෙවල් එකට යටින් එක ඩේලි කැන්ඩල් එකක් හරි ක්ලෝස් වෙන විදිහට කොන්සොලිඩේට් වුණොත් ඒක ක්ලෝස් එක තියෙන්නේ 51756 වගේ ඔය ලෙවල් එකෙන් යට එක ඩීලි කැන්ඩල් එකක් හරි ක්ලෝස් වෙන විදිහට මේ හරිය කොන්සොලිඩේට් වුණොත් එහෙම අර TD සෙල් සෙටප් එකේ ඉන්ටරප්ට් වෙනවා. එතකොට ඒක ඉන්ටරප්ට් වුණොත් අපිට ගොඩක් හොඳයි. එහෙම වුණොත් තව සතියක් දෙකක් අප් වෙන්න කියන්නේ එක සතියක් හරි අප් වෙන්න ඉඩ කඩක් තියෙනවා. දැන් මේ සතිය පටන් ගත්ත විතරනේ තාම. කියන අත අඟහරුවාදා. එතකොට තව දවස් 10ක්වත් එතකොට අප් වෙන්න බිට්කොයින් වලට ඉඩ කඩක් තියෙනවා මේ හරිය ටිකක් කොන්සොලිඩේට් වුණොත් එහෙම. ඉතින් ඔය කාරණා ටික මතක තියාගෙන පරිස්සමින් ට්‍රේඩ් කරන්න. ඒ කියන්නේ මම ඔය දාන ඒවා ගැන ටිකක් විශේෂයෙන් අවධානයෙන් බලන්න ටෙලිග්‍රෑම් වල. ඒකට හේතුව ගොඩක් ඔය ලික්විඩේට් ඒවා එහෙම වළක්ව ගන්න පුළුවන් වෙයි. එතකොට ඊට පස්සේ දැනට පැනික් වෙන්න එපා. මේ සෝන් එක බ්‍රේක් වුණොත් ඇරෙන්න. ස්ටොප් ලොස් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඊට පස්සේ ස්විං ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා නම් මේ සෝන් එක හරියට හෝල්ඩ් කරනවාද කියලා බලන්න ඕනේ. ඒක හෝල්ඩ් කරොත් විතරයි අපිට අලුතෙන් ස්විං ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් ඒ අතර පොඩි ටයිම් ෆ්‍රේම් වල විනාඩි 15 විනාඩි 5 වගේ chart වල අපිට ඉඩ කඩක් තියෙනවා. ස්කාල්පින් හරි ඩේ ට්‍රේඩින් හරි කරන්න ඔය හරියට සපෝට් රෙසිස්ටන්ස් ලෙවල් මාක් කරගත්තාම. ඉතින් ඔය කාරණා ටික තමයි හදිසි අප්ඩේට් එකක් හැටියට දෙන්න අවශ්‍ය වුණේ. පරිස්සමින් ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.